right. භාෂාවක් ඉගෙන ගැනීම ගැන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. learning a language. पर මෙතන භාෂාව කියන එකෙන් දෙවන භාෂාව කියන එකෙන් අපි අදහස් කරන්නේ ඉංග්‍රීසි භාෂාව. අපිට ගොඩක් පැතිවලට බලපෑමක් හොඳ පැත්තට බලපෑමක් කරගන්න පුළුවන් දෙවන භාෂාව ඉංග්‍රීසි නිසා. Right, if you are single-handed, you can do only a limited things. You can do a lot of things very comfortably and easily because you have two hands. What ගොඩක් දේවල් කරගන්න පුළුවන්කම වෙලා තියෙන්නේ මේ අත් දෙකක් තියෙන නිසා. ඒ වගේ අපිට භාෂා දෙකක් අවශ්‍යයි අවම වශයෙන් හොඳින් කටයුතු කරන මට්ටමේ. Learning a second language enlightens your personality. දෙවන භාෂාවක් ඉගෙන ගැනීම ඔබගේ පෞරුෂය ආලෝකමත් කරනවා. A different language is a different vision of life. දෙවන භාෂාවක් කියන්නේ ජීවිතයට තව අලුත් වෙනස් වූ දැක්මක් එකතු කරන කාරණයක්. Language is the road map of a culture. It tells you where its people come from and where they are going. සංස්කෘතිකමය වශයෙන් ගත්තහම භාෂාව කියලා කියන්නේ ඒ භාෂාව කතා කරන ප්‍රජාවගේ කොහේ ඉඳලා කොහෙට යනවද කියන කාරණේ දක්වන ඒ කියන්නේ මග සටහන දක්වන සාධකය. The limits of language are the limits of your world. ඔබ ගනුදෙනු කරන සීමාව ඔබගේ භාෂාවේ සීමාවන් ඔබ කටයුතු කරන ගනුදෙනු කරන සීමාවන් බවට පත් වෙනවා. භාෂා දෙක තුනකින් ගනුදෙනු කරන්න පුළුවන් නම් හොඳට ඔබට වඩා පළල් පරාසයක වෘත්තීයමය වශයෙන් අධ්‍යාපන වශයෙන් සමාජීය වශයෙන් කටයුතු කරන්න පුළුවන්. And if you talk to a man in a language that he can understand, it goes to his understanding. It goes to his head. It goes to his mind. කෙනෙක්ට තේරෙන භාෂාවකින් කතා කරොත් ඒක ඔහුගේ මනසට අවබෝධයට යනවා. If you talk to a man in his mother tongue, it goes to his heart. ඒක ඔහුගේ හදවතට යනවා. To have another language is to have a second soul. වෙනත් භාෂාවක් කතා බහ කරන මට්ටමට දියුණු කරගෙන තියෙනවා කියන්නේ වෙනත් තවත් ප්‍රතාපවත් යෝධයෙක් වැනි ආත්මයක් ජීවිතයට ප්‍රතිබද්ධ වීමක් හා සමානයි. උපහායයක් ලැබෙන සාධකයක්. With the competency of languages, you are at home anywhere. මේ භාෂා ප්‍රවීණතාවත් එක්ක ඔබ කොහේ ගියත් ගෙදර වගේ දැනෙනවා. ඊටාම ඉහළ බුද්ධිමය දියුණු ෆෝරම් එකකට මණ්ඩපයකට ගියත් වෙනත් රටකට ගියත් වෘත්තීයමය ශේෂ්ත්‍රයක වුණා ඔබට අපහසුතාවයක් අසිරුතාවයක් දැනෙන්නේ. You feel very comfortable. You feel homely. You don't feel any sort of uneasiness. භාෂා ප්‍රවීණතාවෙන් දෙන ශක්තිය එවන්නක්. Everyone smiles in the same language. It's humanity. හැම කෙනෙක්ම සිනහ වෙන්නේ එකම භාෂාවකින්. ඒ මනුෂ්‍යත්වය. එහෙනම් භාෂාව දෙවෙනි වෙන්නේ මනුෂ්‍යත්වයට පමණයි. Language is a power. It gives you energy. භාෂාව කියන්නේ බලයක්. ඒ ඔබට ශක්තිය ලබා දෙනවා. දැන් වාහනයකට ඉන්ධන ක්‍රියාකාරීත්වයෙන් හෝ බලයක් දුන්නොත් තමයි ඒ වාහනේ අපිට අවශ්‍ය තැනට යන්න ක්‍රියාත්මකව පවතී. ඒ වගේ අරමුණට යන්න අවශ්‍ය කරන සජීවී බව ජීවිතයට එකතු කරන්නේ ප්‍රබලවම දෙවන භාෂාවෙන් ඇති කරන අමතර ශක්තිය. English is almost a grammarless language. ඒක මම කියන්නේ ව්‍යාකරණ නැති නිසාම නෙවෙයි. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහයන් බොහොම පටු නිසා. ව්‍යාකරණ ටිකක් ඉගෙනගෙන වචන ටිකක් පාඩම් කරලා ඉංග්‍රීසි කතා කරන තැනට දියුණු කරගන්න ඒ සරල පටු වැඩවලින් බෑ. ඊට වැඩිය
දියුණු විද්‍යාත්මක ක්‍රමවේදයකට අපි අවතීර්ණ විය යුතු වෙනවා. Bilingual people are less likely to suffer mental decline. ද්විභාෂික මිනිස්සු මානසික ආතතියෙන් පෙළීම අවමයි කියන එක මනෝවිද්‍යාත්මක සොයාගැනීම. Fluency in two languages reduces your risk of silence dementia. අවශ්‍ය තැන දැනුම කුසලතාවයේ තියාගෙන කතා නොකර නිහඬව පැත්තකට වෙනවා. භාෂාව දුර්වල. දැනුම කුසලතාවයේ අධ්‍යක්ීම් අඩු අය භාෂාව නිසා සමහර විට ඊට වඩා ඉදිරියට ඇවිල්ලා කටයුතු කරනවා දකින්න පුළුවන්. Learning a second language enriches your mind. It gives new food for thoughts. දෙවන භාෂාවක් ඉගෙන ගැනීම ඔබගේ මනස පෝෂණය කරනවා. එය සිතිවිලි වලට නැවුම් ආහාර එකතු කරනවා. Learning the most influential second language is to have a common key. අපිට අවශ්‍ය වැදගත් බොහෝ දේවල් තියෙන ගබඩා ගොඩක් අරගන්න තියෙන පොදු යතුරක් තමයි මේ දෙවන භාෂා ප්‍රවීණතාව. Learning the most influential second language is to have a useful tool. දෙවන භාෂාවක් දියුණු කරගෙන තිබීම එක පැත්තකින් ප්‍රයෝජනවත් උපකරණයක් වගේ. පරිගණකයේ වෙන. අපි ඒ ටික සාකච්ඡා කරා. ඒ වගේම අපි present continuous tense එක සාකච්ඡා කරා. ඒක අපිට පාඩම ඉවර කරගන්න බැරි වුණා. අද අපි ඒක දෙවෙනි මුලින් ඉඳලා මතක් කරලා මේ අපිට ඉවර කරගන්න බැරි වෙච්ච කොටසට යනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් මොකද ෂෙයා වුණා කියලා මට පෙන්නුවාට ෂෙයා වෙලා නැත්නම් කවුරු හරි මයික් එක අන්මියුට් කරලා මට ඒක පැහැදිලි කරන්න මොනවා හරි තියෙන ගැටලුවක්. කතා කරන දේවල් සම්බන්ධව තියෙන ඕනෑම ප්‍රශ්නයක් පාඩම සම්බන්ධව අහන්න ගැටලු ඉර වෙන තැන් ගාකරන. එහෙම නැත්නම් ඔයගලන්ට මැසේජ් එකක් හැටියට එවන්න. ඒකටත් මම උත්තර දීගෙන යනවා අවස්ථාව ලැබෙන විදිහට. Right, එතකොට අපි කතා කරා we talk about the present continuous tense or we call it present progressive tense. When it comes to the structural formation, you know that we can make sentences by using present forms of be, and the ordinary verb be is used in the present participle form. Right, if a verb is ended from ing, that is what we call present participle. වාක්‍ය හැදෙන හැටි අපි දන්නවා. මේ සදාල ක්‍රියාවයි. මේ වෙලාවේ කරන්න කියන දෙයකට පාවිච්චි කරනවා කියලා කියනවා. The fan is working. The sun is falling here. මෙතෙන්ට අවු වෙනවා. It's raining. Why not? You are listening to me. ඒ වගේ. අපි ඔන්න ඔය ටික ඉගෙන ගත්තාම ඉංග්‍රීසි කතා කරන්න බෑ. අපි ඒක ඒ ටෙන්ස් එක ප්‍රායෝගිකව ව්‍යවහාර වෙන පසුබිම් පිළිබඳව සාකච්ඡා කරා. ඒ කියන්නේ අපි present continuous tense එකට අනුකූලව රටාවක් හඳුන ගන්නවා. අනතුරුව අපි යොමු වෙනවා. එය ප්‍රායෝගිකව ගැළපෙන සුදුසු වෙන තැන්. ඒ කියන්නේ කතා බහ කරනකොට ඒක යෙදෙන වැටෙන තැන් හඳුන ගන්න. අන්න එහෙම යනකොට අපිට හම්බ වෙනවා මුලින්ම. මෙන්න මේ වගේ තත්ත්වයක්. Right, we use the present continuous tense to say that somebody is in the middle of an action. අපි මේ tense එක පාවිච්චි කරන්නේ යමෙක් යමක් ආරම්භ කරලා ඉවර කරලා නැතුව ඒ ක්‍රියාවේ මැද ඉන්නවා කියලා කියන්නේ. You can say that we are learning English. When we say that we are learning English, we mean that we have started learning, but we haven't stopped learning. We are still in the middle of the action of learning. දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉන්නවා කියලා කන්ටිනියස් පාවිච්චි කරලා කිව්වොත් අපි කියන්නේ ඉගෙන ගන්න පටන් ගන්න ඉවර කරලා නැහැ ඒ ක්‍රියාවේ මැද. අපි අනිත් එක කතා කරා අපි හැම වෙලාවෙම ඉගෙනගෙන තියෙන්නේ present continuous පාවිච්චි වෙනවා කියලා වෙමින් මේ වෙලාවේ වෙමින් කරමින් පවතින දෙයක් ගැන කතා කරා. ඇත්තටම මේක එහෙම වෙන්නේ නැහැ.
Even though we use the present continuous tense, the action may not be necessarily going on right now. මේ ටෙන්ස් එක පාවිච්චි කරත් ක්‍රියාව අත්‍යවශ්‍යයෙන්ම වෙමින් පවතින්නේ නැහැ. දැන් අපි කකා ඉන්න ගමන් අපි කිව්වා මේ මතකයි අන්තිම උදාහරණය. right මං කිව්වා you are having your house painted. ඔයගලන් ගෙදර තීන්ත ගන්න. therefore you didn't go to work. ඔයා වැඩට ගියේ නැහැ. you stayed at home. ගෙදර නතර වුණා. and now it is 2 pm. වෙලාව හවස 2යි. and you are having lunch. ඔයා දිවා ආහාරය ගනිමින් ඉන්න. in the meantime you receive a phone call. ඒ අතරේ ඔයාට කෝල් එකක් එනවා. the caller may be one of your friends would ask you යාළුවෙක් වෙන්න පුළුවන්. එයා වාගෙන් අහනවා we are going to the cinema this evening, will you join? ෆිල්ම් එකක් බලන්න යනවා ඔයා එනවා. පුරා කකා ඉන්න ගමන් ඔයා කියනවා I'm afraid I cannot join you today. I'm sorry I cannot come today because we are painting our house at the moment. ගෙදර දීන්ත ගන්න. Right, by the time you receive the phone call and responding to the phone, you are not painting. You are having lunch. But you say that we are painting. කකා ඉන්න ගමන් කියනවා we are painting. කියන්නේ ඒ වෙලාවේ තීන්ත ගන්න නැහැ. නමුත් තීන්ත ගන්න ක්‍රියාවේ මැද යම් තැනක ඔබත් ඉන්නවා. ඒ වෙලාවේ කකායි. ඒ නිසා මේ ඔබ තිස්සෙම වෙමින් කරමින් පවතින දෙයකට කන්ටිනියස් පාවිච්චි කරනවා කියලා එකක් නැහැ. ඊට පස්සේ අපි කතා කරා I told you that we also use the present continuous tense for actions that happen in a period connected to the present moment. අපි ඉන්න වර්තමාන මොහොත වර්තමානය හා ගැට ගැහිච්ච කාල පරාස තියෙනවා. අපි දැන් අද හවසේ ඉන්නකොට this evening, today, මේ දවස්වල, these days, this week, this month, ඒ වගේ ඒවා ඇත්තටම වර්තමානය හා ගැට ගැහිලා තියෙන කාල පරාස. අන්න ඒවායේ යම් පුද්ගලයෙක් යමක් කරනවා නම් ප්‍රශ්න කරනවා නම් කරන්නේ නැහැ කියනවා නම් අන්න ඒ කාල පරාසවල අපි යොදන්නේ මේ present continuous tense එකට අනුගත වාක්‍ය රටාව. දැන් පාඩම් කරන්නේ නැති එක්කෙනෙක් ඉගෙන වැඩි ඉස්සෙල්ලා ඉගෙන ගන්න නැති එක්කෙනෙක් ගෙදරේ යම් දවසක අපි කිව්වා දකින්නවා එයා ගොඩක් පොත්තරම් පාඩම් කරනවා. I told you that you have got a little one who is very mischievous and playful, but at a time you find him doing a lot of studies surrounded with books and all, then you would say, "Ada malliya yamarata wed." He is learning hard today. When you say that he is learning hard today by using present continuous, you mean that he is learning hard only today, right? He doesn't usually do a lot of learning regularly in his life. සාමාන්‍යයෙන් ගොඩාක් ඉගෙන ගන්න වැඩ කරන්නේ අද විතරක් යමරේට වැඩ. today ඒ වගේ මේ දවස්වල මම වත්තේ එළවලු හිටවනවා. these days I'm growing some vegetables in the garden. ඒ වගේ we also use the present continuous tense to talk about changes happening now. Right? If a particular change is happening, maybe in you, maybe in me, maybe in the environment, wherever it may be visible or invisible, whatever it may be, if you believe or if you see a particular change is happening with regard to something, right? There, of course, you do have to use the present continuous tense. මා තුල හෝ ඔබ තුල හෝ පරිසරයේ හෝ කොහේ හෝ පේන හෝ නොපෙනෙන ආකාරයට මොන විදියකින් හරි මොකක් හරි වෙනසක් වෙනවා. ඒ වෙනස අපි කතා කරන්නේ present continuous පාවිච්චි කරලා. දැන් මාට 6ට විතර පරිසරයේ කළුවර වේගෙන එනවා. ඒකට අපි කියනවා turn on the lights, switch on the lights, it's getting dark. It is getting dark.
present continuous. We use present continuous there because we talk about a particular change happening in the environment. පරිසරයේ වෙන වෙනසක් අපි දකිනවා. ඒ වෙනස අපි කතා කරනවා කෙරමින් පවතින කාලය. වාගේ තේක මොනේ කියනවා have your tea is getting cold. It is getting cold. You notice a particular change is happening in the tea that you offer to somebody else. Then you just remind pointing at the tea which you offered. Have your tea, it's getting cold. It is getting cold. ඒක නෙවෙයි. ඒ කියන්නේ ඔයා ඒකේ වෙනසක් දකිනවා. ඒකයි ඒ අර continuous පාවිච්චි කරලා කියන්නේ. එහෙමනම් whenever you want to talk about particular change, see whether you use the present continuous tense to make such ideas. ඒකත් කතා කරමු. right ඒ වගේම මම හිතන්නේ මෙතනත් කතා කරා කියලා මත නැත්නම් මෙතන ඉඳලා අපිට යන්න තියෙන්නේ. We also use the present continuous tense when talking about temporary situations, temporary actions. right తాවකාලික දේවල් කතා කරන්නත් අපි present continuous පාවිච්චි කරනවා. right මම මේ අනාතර වාට පුළුවන් මාව නතර කරලා ප්‍රශ්න අහන්න මයික් එක පරිස්සමෙන් unmute කරලා ප්‍රශ්න අහලා ආයෙ mute කරන්න ඉක්මනට. Otherwise you can text your questions. Anyway, I welcome any question regarding the lesson that you have. If you have any question, you can interrupt me by questioning. Because you know that questioning is a tool of learning. Right? You can make things clear by way of questioning. ගොඩක් දේවල් පැහැදිලි කරගන්න, නිරවුල් කරගන්න පුළුවන් ප්‍රශ්න අහලා. එසා අවශ්‍ය ප්‍රශ්නයක් අහන්න කතා කරන පාඩම සම්බන්ධයි. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව. විශේෂයෙන්ම හොඳයි, වඩා හොඳයි. අපි මේ කතා කරන ලෙසන් එක සම්බන්ධ දෙයක් අහනවා. temporary things. දැන් අපි සාමාන්‍යයෙන් අහන්නේ දැන් ඔබ කොහෙද වැඩ කරන්නේ? එතකොට ඔයා කොහෙද වැඩ කරන්නේ කියලා අපි අහනවා නම් whenever we talk things that happen usually when we talk about habitual or general type of actions, we just use simple present tense and ask where do you live? ඔබ කොහෙද වාසය කරන්නේ? ඔබ කොහෙද වාසය කරන්නේ? එතකොට where do you live? Simple present tense. මේක නෙමෙයි, මේ tense එක නෙමෙයි. හරි simple present tense එක පාවිච්චි කරලා අහනවා where do you live? එතකොට උත්තරේ දෙන කෙනා කියනවා I live in Kandy. මම නුවර. ing මුකුත් නැහැ. Where do you live? I live in Kandy. Where does he work? He works in the bank. යමෙක් සාමාන්‍යකරණ කියන දේවල් විශේෂයෙන් තොර දේවල් සාමාන්‍ය question කරන්නේ do less වලින් කියන්නේ කරන්නේ simple present tense එක. තාවකාලිකව නතර වෙලා ඉන්නේ කොහෙද? කැම්පස් එකට යන්න හරි කෝස් එකක් කරන්න හරි temporary නතර වෙලා ඉන්නේ කොහෙද? කොහොමද? where are you staying? Right? You question temporary type of things, actions, situations and all by using present continuous. කෙරමින් පවතින කාලේ පාවිච්චි කරලා present continuous වලින් අහන්න. Where are you staying? එතකොට උත්තරය දෙන කෙනා කියනවා I'm staying in a boarding place. I am boarded there with two of my friends. Where are you staying? කොහෙද නතර වෙලා ඉන්නේ? I'm staying in a boarding place. නතර වෙලා ඉන්නේ boarding. I'm boarded there with two of my friends. මම අතන නතර වෙලා ඉන්නේ මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක. අන්න ඒ වගේ తాවකාලික කරන කියන සිදුවෙන දේවල් කතා කරන්නේ present continuous. මම මේ කියන විදිහට ඔබ ව්‍යකරණ අනුසාරයෙන් හෝ භාෂාවේ රටා හඳුනාගත යුතුයි. හැබැයි ඒ භාෂා
ඒ රටාවන් යෙදෙන පරිසරයක් එක්කලා. Right? By way of learning English, what you should do is to make out or identify different patterns. Right? While understanding different patterns in accordance with grammar and all, you should understand their context, their environment, their practical setting as well. ඒ රටාව අඳුර ගන්නත් ඕනේ, ඒක ප්‍රායෝගිකව ගැලපෙන කතාබහේ යෙදෙන පසුබිම අඳුර ගන්නත් ඕනේ. Otherwise, you can't speak. Right? You know English, but you can't speak. Because you know grammar, but you don't know practically where you can come up using those pattern structures and all. Grammar දන්නවා ඒවා මෙන්න මේ තැන් වලට යෙදෙන්නේ මේ අදහස වෙනුවෙන් එන්නේ කියලා තහවුරු නැහැ, විශ්වාසයක් නැහැ. But in this way, when you proceed on the path that I guide you, you can clearly comprehend, you can very clearly understand the pattern as well as the practical setting, the context. එන ඔබ රටාවත් හඳුන ගන්නවා ඒ යෙදෙන ව්‍යවහාරය නැත්නම් ඒ සන්දර්භයත් එක්ක. භාෂාවේ රටාව වැදගත්. මොකද මේ භාෂාවේ වියමන ගොඩ නැගෙන්නේ රටා තුලින්. Right? එතකොට the web of the language is developed along with different patterns. එතකොට භාෂාවේ ඒ වියමන පිළිබඳ අදහසක් අපිට එන්නේ. ඒ රටාවන් excuse me. Yes. සර් සාමාන්‍යයෙන් අපි අහන්නේ ඔයා කොහෙද වැඩ කරන්නේ කියලා where are you working කියන එක වැරදි එතකොට නේ සර් where do you work කියලා එනවා. Yeah, yes, correct. ඒවට තව විදිහට මම පැහැදිලි කරන්න. Right? දැන් ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. කවුරු හරි දැන් හිතන්න ඔයා යාළුවෙක් හම්බෙන්න ගියාම එයාගේ අයියා වත්තේ වැඩ කර කර ඉන්නවා. දැන් ඔයාගේ යාළුවගෙන් ඒ යාළුවගේ අයියා ගැන අහනවා. එයා අද ඉරිදා වත්තේ වැඩ කර කර ඉන්නවා. සාමාන්‍යයෙන් වැඩ කරන්නේ බැංකුවේ. දැන් වත්තේ වසුද්ධ කරනවා. එතකොට ඔයා යාළුවගෙන් අහනවා where does your brother work? Where does your brother work? ඒ කියන්නේ where is he employed? ඔහු කොහෙද වැඩ කරන්නේ? එයා ජොබ් එක කරන්නේ කොහෙද? Where does he work? එතකොට ඒ වගේ යාළුවා කියනවා your friend says my brother works in a bank. My brother works in a bank. එතකොට දැන් ගන්න වැඩක් කර කර ඉන්නවා කියලා දැනගෙන නංගි අහන කොහෙද අයියා වැඩ කරන්නේ? කියලා එයා යාළුවගෙන් අහනවා එයාගේ නංගි. දැන් ඔය අයියා කොහෙද වැඩක් කර කර ඉන්නවා කිව්ව කොහෙද ඉන්නේ කියලා. එතකොට නංගි අහන්නේ අයියා කොහෙද දැන් මේ වැඩ කරන්නේ කියලා. Where is he working? Where is he working? එතකොට ඒ අක්කා කියනවා නංගි අයියා he is working in the garden. And where is he working කියන්නේ what is the activity that he is in the middle right now and where? මොකක් කර කර කොතනද ඉන්නේ where is he working? ඒ වගේ මම ඇහුවොත් where are you working? එකෙන් අහන්නේ දැන් මොකක් කර කර කුමන ක්‍රියාවක් මැදද දැන් ඉන්නේ කොහෙද? Where are you working කියන්නේ what is the activity that you are in the middle right now and where? මොකක් කුමන ක්‍රියාවක් මැද කොතනද දැන් ඉන්නේ? මම where do you work කියලා වයින් අහුවොත් ඒ කියන්නේ where are you employed? What is your usual place of work? Right? Where do you work means if I ask you a question like where do you work by using simple present tense, I mean I just want to know what is his usual place of working or where is he employed? Right? එතකොට හිතනවා ටික තේරෙන්නේ නැති. ඊට පස්සේ අපි මේ ටෙන්ස් එකේ තව ඉස්සරහට යනකොට
ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. You can ask any question. ඕන ප්‍රශ්නයක් අහන්න. හැබැයි ඉංග්‍රීසි සම්බන්ධ. මම වෙන වෙන වැඩසටහන් කරනවා. ඒ වැඩසටහනේදී අහනවා ඒ සබ්ජෙක්ට් එක ගැන ඕන එකක් අහන්න. ඒවත් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි. මේ ගෲප්ස් ඇතුලේ ඉන්නකොට අපි ඒවත් පොදු අපි අනිත් කරන වැඩසටහනුත් දැනුවත් කරනවා. ඕගොල්ලන්ට වැදගත් ගොඩක් වැඩසටහන් අපි කරනවා. right. ඊට පස්සේ ඔන්න this is another area. ඔන්න තව පැත්තක්. Right, where we should use the present continuous tense or the present progressive tense in conversational or formal written English. විධිමත් ලිඛිත භාෂාවේ හරි කතා කරන තැනට හරි ප්‍රායෝගිකව present continuous පාවිච්චි කරන තවත් පසුබිමකටයි අපි මේ ඉන්නේ. Right? It means we also use the present continuous tense, the present progressive tense, to say that somebody does something too often, right? Too often, more often than one usually does it. දැන් අපි සිංහලෙන් කියනවා නම් කවුරු හරි ඇණයක්, වාතයක්, නිකන් තුවාලයක්, කරච්චලයක් වෙන විදිහට ඒකමයි කරන්නේ. ඒක වැඩි ඒකමයි. දැන් අපි කියන එකගේ වැඩිම සිගරට් ගහන එක. ඔන්න ඕක කියන්නේ present continuous. අමතරව පාවිච්චි වෙන්නේ always කියන එක එකට එකතු වෙන එච්චර. වැඩිම සිගරට් ගහන. He is always smoking. He is always smoking. වැඩිම සිගරට් ගහන. දැන් අපි වැඩිමයි අනම්මන වචන හොයන්නේ කවදාකවත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒ වචන ගැට ගහ ව්‍යාකරණ හොයෝ එහෙම යන්න බෑ. රටාව හඳුන ගන්න ඕනේ ඒක කාමතර එකතු වෙන සාධක කාරණාත් එක්ක මොන අදහසක් වුණේ මොන තැනද ඒ රටාවේ දෙන්නේ. දැන් ව්‍යාකරණ ඉගෙන ගත්ත වචන පාඩම් කරාට උක පැහැදිලි වෙන්නේ නැහැ. දැන් මේක අමාරුවෙන් හරි මේක උගලෝ එල්ලලා හිටියොත් උගලන්ට හරි ක්‍රමයක් මීට සෙට් වෙනවා. ඔය නිකන් වචන පාඩම් කරලා ගුණ වර්ග විහිළු වහන තැන් වලට ගිහලා චූන් එකේ ඉන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි භාෂාව හැදෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ජෝක් කර විහිළු කර යන්නේ නැහැ. ටිකක් කම්මැලි වෙන්න පුළුවන්. නමුත් කාගෙන ග්‍රීන් ටී එක අපි නිදිමත නැති කරගෙන වත් හිටියොත් අතරම ටික වාට මේක තේරෙන්න ගන්න අමාරුයි. කපුටු ගෙවල් හදනවා වගේ සමහර අය එනවා යන. ඒ වෙලාවට විතර. හොඳ අදිස්ථානයකින් ඔයා සම්බන්ධ වුණා. If you determine to follow this, you can reap better results. You can yield good results. හරි. උමනාට වැඩි දෙයක් කරනවා. දැන් අපි බලමු මෙහෙම. තමුසේගේ දැන් ගෙදර ඉන්න කාට හරි අම්මා බයිනෝ තමුසේගේ වැඩේමයි ටීවී බලන එකනේ. මේ යකා පුතක් පදක් ප්‍රයෝජනවත් මුඛ මගුලක්වත් කරන්නේ වැඩිම ටීවී හැමදෙස්සෙම ටීවී. You are always watching TV. You are always watching TV. Right? You do nothing important. You don't do anything important rather than watching television. You are always watching TV. You are glued on TV. Now say TV kada ඇලි ළඟ. You are glued on TV. ඒක තව විදිහකට කියනවා. Right? මෙන්න මේ වගේ. ඒ කියන්නේ දැන් ඔක අදහස තමයි you are always watching TV එක තවසේ වැඩේම TV බලන. මොකද අදහස? and everybody watches TV. Right? Everybody watches TV. හැම කෙනෙක්ම TV බලනවා. Right? But this fellow does it too often. More often than one usually does it. සාමාන්‍යයෙන් මිනිස්සෙක් කරනවට වඩා වැඩි. ලෙඩක්, අනේයක්, වාතයක්. අන්න ඒක මේ කියන්නේ. බලනකොට කොච්චර කිව්වද මේ දොර අර දාලා යනවා. You are always leaving the lights on. You are always leaving the door open. කොච්චර කිව්වද දොර අර දාලා යනවා. You are always leaving the lights on. කොච්චර කිව්වද මේ light දාලා යනවා. right අපි කියනවා ඒ යෝධි නම් පොත් ගුල්ලෙක්.
දැන් ඔන්න ගුල්ල හොයනවා. කොහොමද අපි ගුල්ලට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? දැන් ගුල්ල හොයනවා. ගුල්ල ඩික් එකෙත් නැහැ. දැන් ඩික්ෂනරි කාව ඉන්නවා. යූස් කරන්නේ ගුල්ලෝනේ. දැන් ඕක කියාගන්න බෑ. අර වචන ෆලෝ කරන කෙනාට ඉංග්‍රීසි කතා කරන්න බෑ. Right? She is always reading something. ඇයගේ වැඩි මොනවා හරි කියවන. She is always reading something. ඒ කියන්නේ she is an avid reader. බොහොම ගිජු පොත්පත් බලන කෙනෙක්, කියවන කෙනෙක්. කවුරුත් කියන අපු එයා නම් පොත් ගුලි. She is always reading something. She doesn't do anything active rather than reading. She doesn't get involved doing anything active other than reading things. මොනවාර කියවනවා ඇරෙන්න වෙන මොකකටවත් එයා නම් ඉන්නෝනේ. right ඒ වගේ සමහරට වාට ටීචර් කෙනෙක් කියනවා බලන්න ඔච්චර ගොත් මේ එකම වැරද්දමනේ කරන්නේ. You are always making the same mistake. You are always making the same mistake. දැන් මේ වගේ ඔය දන්න ඉංග්‍රීසි ටික හොඳට හැඩ ගන්නවා. මේවා මෙහෙම යූස්. ඒ වගේ උපම ටෙන්සර්ස් රටා. දැන් ඔයා නිපාත ඉගෙනගෙන තියෙන්නේ ඇත්තටම ගොඩක් වැරදි විදියට. ගොඩක් දේවල් පටලගෙන තියෙනවා. අපිට ටික ටික ඒවා ලියන්න පුළුවන්. මේවා පැහැදිලිව ලියලා ක්‍රමානුකූලව ගයිඩ්ලයින් එකක් තමයි අර අපේ ස්ටඩි පැක් එක. ඔයගොල්ලන්ට ගන්න කිව්ව ගොඩක් අය ඒකට මට කෝල් කරලා ගෙන්න ගත්තා. ඒගොල්ලෝ ඊට ඔය මේ මෑතක ගත්ත හැමෝම වගේ ගොඩක් මට තෑන්ක්ස් කරා. ඒක කියන්නේ හරියට ඔක්කොම කියවන්නෙත් නැතුව යන්තම් බලන්න. ඉතින් මේ ඒකේ අතිශය ප්‍රයෝජනවත් ඒ කියන්නේ වෙන පොතක් දැනට ලංකාවේ නැහැ. ප්‍රධානක් නෑ ඔය එක එක්කෙනා එක එක දේවල් කරනවා. නමුත් උගලන්ට ගත්තොත් තේරෙයි මොකක්ද ඒකේ තියෙන අඩුව. ඒ ඉතාලම ගොඩක් පොගදීමක් සහිත දිනු අය ඒක රෙකමන්ඩ් කරනවා. right ඊට පස්සේ ඔන්න අපි තව තැනකට එනවා. Now we are shifting to another area, another practical setting where we can simply use the present continuous tense in communicative language, spoken English, as well as formal written language. විධිමත් ලියන භාෂාවේ වගේම කතා කරන භාෂාවෙත් ඔන්න අපි කෙරමින් පවතින කාලය ප්‍රායෝගිකව යෙදෙන තව තැනකට අපි මේ ආවේ. Book about future plans. If you have planned, if you have scheduled, arranged to do something in the future, you cannot use any of future tenses. You can only use the present continuous tense with some sort of future time frame. අතරම අනිවාර්යයෙන්ම ඔයා අනාගතේ කරන්න plan කරගෙන සැලසුම් කරගෙන adjust කරගෙන schedule කරගෙන තියෙනවා නම් දෙයක් ඒ දේ කතා කරන්න එකම අනාගත කාලයක්වත් ඔබට පාවිච්චි කරන්න බෑ. You cannot use either will or shall. You cannot use any of future tenses when talking about your future plans, when questioning about future plans of others, when telling that you do not have anything scheduled. යමක් සැලසුම් කරගෙන තියෙනවා එක්ක නැහැ තියෙනවද ඔය මොකක් හරි දේවල් ගැන කතා කරන්න මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා. දැන් ඔයා හෙට කරන්න plan කරගෙන arrange කරගෙන යොදාගෙන මොනවද තියෙන්නේ? Right? You can question it by using present continuous like what are you doing tomorrow? part එක අහන්න පුළුවන්. What are you doing tomorrow? හෙට ඔයා මොනවද කරන්නේ? හෙට මොනවද කරන්න සැලසුම් කරගෙන යොදාගෙන තියෙන්නේ? What are your plans for tomorrow? What have you planned to be done tomorrow? This evening, tomorrow. Excuse me, sir. Yeah. එකට will දාලා එතකොට කියන්න බැරිද sir? එතකොට ඔයා හෙට මොනවද කරන්න කියලා will දැම්මොත් වෙන තේරුමක්. What will you do tomorrow? හෙට ඔබ කුමක් කරාවිද?
හෙට ඔබ ඒක වෙන එකක්. ඒක අපිට විචරෙන්ස් එක කරද්දී පැහැදිලිවම කියන්න. දැනට ආපු නිසා නිකන් කියන්නේ. will දැම්මොත් අපි දැන් what will you do tomorrow? හෙට ඔයා මොනවා කරයිද? will you be at home? will you go to work? ගෙදර ඉඳීද වැඩට යයිද? ඒක වෙන කතාවක්. මෙතන අහන්නේ මට හෙට වත් එක්ක ගනුදෙනුවක් හෝ මොකක් හරි කරගන්න තියෙනවා. හෙට ඔයා මොනව හරි කරන්න සැලසුමක් ප්ලෑනක් ඇරේන්ජ්මන්ට් එකක් යොදා ගැනීමක් තියෙනවා. එන do you have any plan regarding home? අන්න ඒ අදහස. අපි ඊළඟ උදාහරණෙදී ඔක තව පැහැදිලි වෙයි. ලබන සතිය ඔයගොල්ලෝ එහෙ යනවා. අර අපි අනික් කට්ටිය යනවා කිව්වා. ඔය හරි ගමනක් තැනක් තියෙනවා. මොකක් හරි එකක්. ඔයාලත් ලබන සතිය එහෙ යනවා. are you going there next week? ඒ කියන්නේ ඕගොල්ලන්ටත් එහෙ යන්න plan එකක් දැන් arrangement එකක් යොදා ගැනීමක් තියෙනවා. are you going there next week? දැන් ඔයා ලබන පාර විභාගෙ කරනවද? will you do the exam කියලා අහන්නේ නැහැ. are you doing the exam next time? will එක අපි කියන්නම් එදෙන තැන ඒක කරන වෙලාව. මොකද දැන් මේ අර දොඩංගොඩ බදාගත්තා වගේ. යන්තම් ඒක එදෙන්නේ නැහැ කියන විතරයි දැන් වැඩියෙන් කියන්න වෙන්නේ. ඒකේ දාලා අදහසක්. ඒක වෙනම චිත්‍රයක් තියෙනවා. ඒක එදෙන තැනක් තියෙනවා. ඒක එදෙන තැන තේරුම් ගත්තා වා මේකත් එක්ක ඔය පටල ඇවිල්ලා නැහැ. දැන් ඔය ක්ලියර් නැති නිසා තමයි ඒක මේක බැරිද මේකෙන් අරක බැරිද කියලා අහන්නේ කියන්නේ. මේ ටෙන්ස් දෙකේ. ඒක මේක කරලා පැහැදිලි කරගත්තාම ඊට පස්සේ අරකට යනකොට ඔය ඔක්කොම ක්ලියර් වෙනවා. ඒ ගැන බය වෙන්න එපා. දැනට දාලා අදහස ගන්න තව උදාහරණයක් කතා කරමු. අපි ලබන සතියේ ට්‍රිප් එකක් යනවා. we are going on a trip next week. ඒ කියන්නේ සීනි සම්බල් හදලා කියන එක. බස් එකට ඇඩ්වාන්ස් කරලා කියන එක අදහස. අපි ලබන සතියේ ට්‍රිප් එකක් යනවා. we are going on a trip next week. ඒ කියන්නේ we have a plan to go on a trip next week. We have done a lot of things. We have done a lot of pre-arrangements, right, for the purpose. ඒ අරමුණ වෙනුවෙන් ගොඩක් පූර්ව සූදානම් කිරීම අපි කරලා සැලසුම් කරලා arrange කරලා තියෙනවා. අන්න ඒක මේ කියන්නේ. දැන් අපි සාකච්ඡා කර ඉන්නවා දැන් නිකන් කට්ටිය එක්ක. එතකොට අපි අහනවා what about going on a trip? Shall you go on a trip too? Shall you go on a trip next week? දැන් අහන මේ කලින් කතාවක් නෑ මේ දැන් ඉන්න අයගෙන් අහනවා අපි යමුද කියලා. Shall we go? Will we go on a trip next week? යමුද? ඒක දැන් යොදා ගන්න try කරන්න. එහෙම නෙමෙයි මේ කියන්නේ වෙන එක. යොදා ගත්ත එක. He is going abroad next month. ඔහු ලබන මාස රට යනවා. ඒ කියන්නේ passport හදාලා ගොඩක් දැන් වැඩ 170ක් ඉවරයි. right. ඊට පස්සේ ඔන්න present continuous පාවිච්චි වෙන තව පරිසරයක්. right. එතකොට we also use the present continuous tense to describe events or actions that are new and different from the past. දැන් සමාජයට ආපු අලුත් පුරුදු තියෙනවනේ. right. Whenever you talk about new habits of society, right, we just use present continuous. right. People are using apps more these days. ගොඩක් මිනිස්සු app වර්ග එක application computer පාවිච්චි කරනවා. උදාහරණයක් හැටියට ඉස්සර අපි ටැක්සියකට පාර ගිහිල්ලා අත වෙනවා දැන් ෆෝන් එකෙන් මැසේජ් එක කරලා ළඟ ඉන්න තැනට එනවා. ඒකට ඇප් එක තියෙනවා Uber app එක. A lot of youth are using FB, Facebook a lot these days. ගොඩක් තරුණයෝ ගොඩක් Facebook කරනවා මේක. ඒ වගේ අර සමාජ පුරුදු අලුත් පරණ තිබිලා නැති අලුතෙන් දැන් ආපු සමාජයේ දැන් වැඩි දෙනෙක්ගේ ට්‍රෙන්ඩ් එකක් හැටියට කරන දේවල්.
right? ඊට පස්සේ බලන්න he is kind. ඔහු කරුණාවන්තයි. ඒ කියන්නේ ඇම්මීසා විතරක් ප්‍රධාන ක්‍රියාව ලෙස යෙදිච්ච වාක්‍ය තියෙනවා නම් ඒවා සරල වර්තමාන කාල. ඒ කියන්නේ අර he works in the bank, he doesn't work. They speak Tamil. ඒගොල්ලෝ දෙමළ කතා කරන්නේ. ඔහු බැංකුවක වැඩ කරන්නේ. do does වෙන වාක්‍ය තියෙන. simple present tense කියන්නේ. අන්න ඒ කාලයට තමයි අයිති ඇම්මීසා විතරක් යොදපු වාක්‍ය. ඒ කියන්නේ ඒවත් he is kind කියන එකත් simple present. එතකොට he is kind කියලා simple present tense එකෙන් තිබ්බහම එකකින් අදහස් වෙන්නේ he is usually a kind person. Right? By using simple present tense, when you say that he is kind, you mean that he is usually a kind person. He is a person of that caliber. He is a person of that type. ඒ වගේ පුද්ගලයෙක්. දැන් එහෙමනේ සමහර අය తాවකාලිකව කපටිකමට වැඩක් කරගන්න විතරක් ඒ අවස්ථාවට කාරුණිකව හැසිරෙනවා. අන්න එතකොට ටෙම්පරරි ඒ මොහොතට විතරක් කාරුණිකව හැසිරෙනවා නම් අපිට తాවකාලික දේවල් කියන්නේ present continuous වලින්. එතකොට he is kind කියන simple present tense එක දාන්න ඕනේ ing සහිත present continuous වලට. is එකට ing දාන්න බෑ. බැරි නිසා is කියන එකට verb එකට ing දාන්න බැරි හන්දා is කියන verb එකේ වර්තමාන ඒක වචන ක්‍රියාවේ be verb එකේ මුල් රූපේ ක්‍රියා ධාතුව base form එක be එක ගේනවා. is එකේ original man ගෙනල්ලා ඒකට ing දාන්න. He is being kind today. I can't believe. Other man මාර කරුණාවන්තයිනේ. මට අදහ ගන්න බැහැ. He is being very kind today. I can't believe. ඒ කියන්නේ he is usually not a kind hearted fellow. Very wicked fellow. හරි දුෂ්ට යකෙක්. වැඩේ කරගන්න චාටුවට මේ කරුණාවන්ත විදිහට හැසිරෙනවා. අර he is kind කියන එක දැක්කද? කැරමින් පවතින කාලෙට දාගත්තා. ඒක සමහර විටන් මේ ඇමිසා විතරක් ක්‍රියාව තියෙන ඒවාට ing දාන්න බෑ කියලා. ඔන්න දාන්න ක්‍රමය. right ඊට පස්සේ බලන්න තව උදාහරණයක් එක තේරුම් නැත්නම් උත්සාහ කරමු තව එකකින් එක දෙන්න. she is a nice person. අය බොහොම හොඳ තැනක් තියනවා. එයා ගොඩක් හොඳ කෙනෙක්. simple present tense. By using simple present, when you say that she is a nice person, you mean that she is usually a nice person. සමහර කෙනෙක් ඉන්නවා එන්න චරාචරිතයක් full upset. එන්න කපටි විදිහට ඒ මොහොතේ එන්න shape එකේ හොඳට යැසිරෙනවා. ඒතර අපි කියනවා අද නම් ගෑණි මාර shape එක. එන අවුල් දුෂ්ට චරිතය අද නම් මාර shape එක මාර හොඳයි. ඒ කියන්නේ එයා తాවකාලිකව හොඳ විදිහට හැසිරෙනවා. අන්න එතකොට අර she is nice කියන එක කියන්න බෑ. සාමාන්‍ය හොඳ කෙනෙක් නෙවෙයි. simple present tense එකෙන් යන්න බෑ. එහෙනම් ඒක දැන් ඒ tense එක මාරු කරනවා අපි continuous වලින්. she කතුරු එහෙමමයි is කියන ක්‍රියාව එහෙමමයි is එකට ing දාන්න බැරි හන්ද is එකේ ක්‍රියා ධාතුව රූපේ ගෙනල්ලා ඒකට ing දාන්න. she is being very nice. I can't imagine. මට හිතා ගන්නවා බෑ. හදා ගන්නවා බෑ ගෑණි අද මාර shape එක. she is being very nice කියන්නේ she is behaving nicely manner at a time. She is behaving nicely manner at a time. She is usually not a nice person. She is usually not such a good person. Temporarily, she is pretending that she is a good person. She is temporarily behaving, acting in that manner.
right? Temporary తాවකාලිකව අර හැසිරීම දක්වනවා ගේම ගහගෙන. උදාහරණයක් දැන් වාට ඉමීට මේවා ලියාගෙන අවශ්‍ය දෙයක් සටහනක් කරගන්න පුළුවන්. ඉතරගෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් you can unmute the mic and raise the question. But if you are going to question, you have to be very careful. Right? Unmute the mic, raise the question at once, and mute the mic there itself. Otherwise, you will mess up everything. So we have to be very careful. So we can't play out with technology. Like a game ගහන්න බෑ තාක්ෂණයත් එක්ක ඒ මෙතන. He is generous or සාමාන්‍ය ත්‍යාගශීලී. He is usually a person of that type. Now, but there's a very stingy fellow, behaving generously manner at a time. Right? Very stingy fellow, behaving very generously at a time. යම් වෙලාවක විතරක් බොහොම කපටි විදියට ත්‍යාගශීලී විදියට හැසිරෙනවා. ඒතර අපි කියනවා මාරයින් I wonder why he is being so generous today. I wonder why he is being so generous. මාරයින් වද මිනිහා මාර අද වෙස්සන්තරණයක්. අද එන වෙස්සන්තරය වෙලා. දැන් අපි බලනවා ඔක ඉංග්‍රීසියෙන් කියන්නේ. අද වෙස්සන්තරය. දැන් කොහොමද ඒක කියන්නේ? කොහොමද මොකක්ද ඉංග්‍රීසි වචන? ඔය කියන්න බෑ. වචන කියන්න බෑ තමයි. නමුත් ඒ අදහස ඒ ආකාරයෙන් හෝ ඊට එහා හෝ දියුණු කළා හෝ අදහස ගොඩනගන්න පුළුවන්. right දැන් ඔයා මයික් එක මියුට් කරගෙනම මේ ටික කියවන්න. මයික් එක අන්මියුට් කරන්න එපා. මොන තව පොයින්ට් එකක් කියන්නේ. Don't memorize English words with specific dictionary meaning. Don't memorize. කටපාඩම් කරන්න එපා. English words, ඉංග්‍රීසි වචන. With some specific dictionary meaning. නිශ්චිත ශබ්දකෝෂ අර්ථයක් සමග. Instead, ඒ වෙනුවට try to remember phrases or simple sentences. ඒ වෙනුවට කුඩා වාක්‍ය ඛණ්ඩ වූ කුඩා වාක්‍ය මතක තබා ගන්න උත්සාහ කරන්න. where necessary words are properly used. අර අපිට තේරුම් ලියා ගන්න ඕනේ අවශ්‍ය වචනය නිවැරදිව යෙදිච්ච වාක්‍ය ඛණ්ඩයක් හෝ සරල සෙන්ටෙන්ස් එකක් තියෙනවා නම් ඒක එහෙම අරගෙන පොතක ලියා ගන්න. Right? You can go for a collection of such phrases and sentences. ඒ වගේ කුංචි වාක්‍ය හොඳ වැදගත් වචන අමාරු වචන ඒවා තියෙන phrases සහ මේ වාක්‍ය එකතුවකට යන්න පුළුවන්. ඊට පස්සේ වාට පුළුවන් ඒ කියන්නේ පොතක් බලනකොට මොකක් හරි පත්තරයක් මොනවා හරි බලන ටක් ගාලා මේ වැදගත් phrases sentences ලියා ගන්න. ලියාගෙන ඒවා 50ක් විතර ෆෝන් එකේ රෙකෝඩ් කරගන්න. රෙකෝඩ් කරගෙන you can listen to them whenever you are free. ඒක දවස් දෙකක් තුනක් ඒ ටික අහලා තව 50ක් විතර ඒක ඩිලීට් කරලා දාගන්න. එතකොට ඔයාට තේරෙනවා වචන යෙදෙන පසුබිම්. ඒ වගේම ඔයාට පේනවා එකම වචනයේ විවිධ පසුබිම් තුල වෙනත් අර්ථයන් ගන්න බව. right? දැන් මේ කෝපේ වතුර තියෙනවා. right? This mug contains some water. දැන් මේක වතුර ටිකක් තියෙනවා. right? What shape does it take? මොකක්ද ඒ වතුර ගන්න හැටි? What shape does the water take?
මොකද්ද ඒ වතුර ගන්න හැටි? It takes the shape of the mug. Right? ඒ වතුර ටික ගන්නවා මේ කෝප්පේ හැටි. If I pour, P-O-U-R-E, pour ගැන වක් කරනවා. If I pour this water into a saucer, මම මේක GC එකට දැම්මා. The same water takes the shape of the saucer. ඒ වතුර ටිකම ඊට පස්සේ DC එකට දැම්මාම DC හැඩය ගන්න. The meaning of a word is similar to that kind of liquids. එතකොට වචනයක තේරුමත් අන්න ඒ දියරයකට සමානයි. Right? Most of the time, the meaning of a word depends on the context, depends on the setting where it is used. වචනයක තේරුම නිශ්චිත වෙන්නේ තහවුරු වෙන්නේ ඒක එදිච්ච පරිසරය. තේරුම කියන එක අර ජලයේ හැඩය. කලින් හැඩයක් හිතාගෙන අපිට ඒක මේ දාන්න කලින් හැඩය මේකයි කියලා කියන්න බෑ. අන්න ඒ ස්වභාවය ඔබට භාෂාවේ වචනවල යෙදීම් සම්බන්ධ අදහසක් වෙනවා මම මේ කියන වැඩි පටන් ගත්තා. ඒ කියන්නේ you yourself start understanding the proper usage of the words. You yourself understand the vocabulary in use. වාක්‍යෝෂයේ භාවිතය තේරුම් ගන්න එතනින් ආරම්භ වෙනවා. අනිත් එක අර කතා කරනකොට එක එකක්. අනිත් එක තමයි right when talking it is not mandatory, it is not necessary to speak up full sentences. සම්පූර්ණ වාක්‍යයක්ම කතා කරන්න ඕනේ කියලා ගන්නෑ. Conversation or communication is exchanging ideas. For the purpose of exchanging ideas, you can make use of phrases as well. ඒ අදහස් උදාහස් උමාව කරගන්නවාට මේ ඒ වාක්‍ය ඛණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. වාක්‍යයක්ම කියන්න ඕනේ. අපි කවුරුක් කතා කරනකොට හැම වෙලාවෙම කපුළුගේ පටන් ගත්ත මේ අන්තිමට full stop වලින් එන වාක්‍යෙම කතා කරන්නේ. අන කතා කරන්න අවශ්‍ය කරන අදහස් තල්ලු කරන්න උවමනා කරන දේවල්. ඒක එක කාරණා. දැන් ව්‍යාකරණ වලට ගොඩක් හිර වෙන්න එපා කියලා කියන්නේ මෙන්න මේකයි. බලන්න. If there are no ups and downs in your life, it means you are dead. මෙතන ලොකු අදහසක් තියෙනවා. හැබැයි බලන්න මේ අදහස ගොඩනගන්න up කියන නිපාතයේ බහුවචනයක් කළා. noun එකක් කළා බහුවචනයක් කළා. down කියන එක noun එකක් කළා බහුවචන කළා. සාමාන්‍යයෙන් අපි s අකුරක් දාලා බහුවචන කරන්නේ නාමපදනේ. මෙතන නිපාත right prepositions are turned into nouns and made them plurals by having an s at the end. නාමපද කියන්නේ නිපාත නාමපද කරලා ඒක බහුවචනත් කරලා. දැන් අපි හිතනවානේ නිපාත වලට ing දාන්න බෑ. ඒවා බහු නාමපද වගේ බහුවචන කරන්නේ s දාන්න බෑ. එහෙමනේ ව්‍යාකරණ වල අපි ඉගෙන ගන්න. එහෙම එකක් නෑ. දැන් near කියන එක NEAR near නිපාතයක් නේ. උඩ ing දාලා ක්‍රියාපදයක් කරන්න බැරිද? Now we are nearing the end of the today's session. Now we are nearing the end of the session. අපි දැන් ළඟා වෙමින් ඉන්නේ අපේ අද දවසේ සෙෂන් එකේ කෙලවරට. ඒක ing ද. මෙතන නිපාතයට s දාලා බහුවචන කරා. හරි. දැන් මේ වගේ දැන් අපි quotes ගන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. quotes කියන්නේ උද්ෘතයන්. එක තැන් වලින්
ගෙනාපු අදහසක් තියෙන කෙටි යෙදුම්. මොකද sometimes doing a lesson right maybe a bit of boring. අපේ පාඩමක් කරන එක පොඩ්ඩක් මේ boring වගේ දිග lesson එකක්. ඕන පොඩි වාක්‍යයක් කරන අපි lesson එකක් කරනවා. එතකොට ඒක boring නැති වෙන්න පුළුවන්. දිග නැහැ. අනිත් එක තමයි මේ මේකෙන් අපිට එක්තරා ජීවිතයට අදහසක් ඉදිරිපත් කරනවා. Right? Most of the time these quotes provide some good meaning to our life so that we can add some value to our life. Life එකට value එකක් add කරන අදහස් එනවා මේ quotes ඇතුලේ. අපිට මේ quotes වලින් දැන් management quotes ගත්තාම මේ subject එකේ මූලික හරයාත්මක දේවල් ඒ සරල quote එක හරහා එනවා පළල්ල අදහසක්. ඒ වගේ management quotes, inspirational quotes, success quotes, motivational quotes, educational quotes, ඒ වගේ හැම ශේෂ්ත්‍රයකම තියෙන ඒ වැදගත් යෙදුම් තමයි අපි quotes හැටියට උපුටා ගන්න. ඒ තුල එහෙම අර හොඳ අදහසකුත් තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඒක අපිට ප්‍රවේශයක් කරගන්න පුළුවන්. Right, we can have some practical approach. Right, even by using these sort of quotes and all. If there are no ups and downs in your life, ඔබගේ ජීවිතයේ මිහිරි අමිහිරි දෙපැත්ත නැත්නම් ඒ කියන්නේ ඔබ මැරිච්ච කෙනෙක් මලකරක්. If there are no ups and downs in your life, ඔබගේ ජීවිතයේ සොඳුරු සහ අඳුරු අවස්ථා නැත්නම් ඔබ මියදිච්ච කෙනෙක්. ඔබගේ ජීවිතයේ කඳුළු හලන සහ සිනහසන අවස්ථා දෙකම නැත්නම් ඒ කියන්නේ මැරිච්ච කෙනෙක්. ඒ කියන්නේ if you are alive, right, undergoing sweets and bitterness is a must. මිහිරි අමිහිරි දෙකම අත්විඳින එක සජීවී කෙනෙක්ගේ ස්වාභාවික දෙයක්. එහෙනම් හැබැයි මෙහෙම එකක් තියෙනවා අපිට hina වෙන්න අවස්ථා ගොඩක් දීලා තමයි දෙතුන් මතාවක කඳුළු සලවන්නේ. හැබැයි ඒ හැලෙන කඳුළු තුළ තමයි අපිට ජීවිතය කියලා දෙන්නේ. එහෙම නැත්නම් මොනරු වගේ ගොඩක් අය. ගොඩාක් රිදිච්ච මිනිස්සු වෙනස් වෙනවා, ගොඩාක් ඉගෙනගත්ත මිනිස්සුත් වෙනස් වෙනවා. ජීවිතේ ප්‍රබලව වෙනස් කරන්නේ ওই සාධක නිසා. ඒක අපි සුභවාදී පැත්තට වෙනස් කරගන්න අවශ්‍ය කරන උත්තේජකයේ තුලින් ලබා ගැනීම තමයි අර නුවණ කියලා කියන්නේ. දැන් බලන්න ඊළඟ එක turn your cards into cans and your dreams into plans. Turn your cards into cans and your dreams into plans. දැන් කාන් කියන එක බහුවචන කරන්න පුළුවන් දෙක noun එකත් ඔන්න ප්‍රශ්න. දැන් ව්‍යාකරණානුකූල බැලු. Right, if you look at this in perspective of grammar, with regard to grammar, you may have a lot of issues. How can you make it a noun? How can you make it plural? Being it's a model. How can you make it a plural? Can කියන එක කොහොමද බහුවචනයක් කරන්නේ? Cans කියලා. ව්‍යාකරණානුකූල වෙලු නම් බලන්න උතන බොහොම හොඳ අදහසක් ඇවිල්ලා. එහෙනම් අපි මේ නිදහස් වෙනකොට තමයි අධ්‍යාපනයේ ඉගෙනුම කියන එක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. ඉර වෙන ගොඩක් තැන්වල මනස පිබිදීම සිද්ධ වෙන්නේ නැහැ. මේ භාෂාවට දියුණු විදිහට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා අපේ මනසේ තියෙන ඒ ෆ්‍රේම්ස් සීමාවන් අපිට ඉවත් කරගන්න ඕනේ. අපි එක එක විකාර කන්ඩිෂන් දාගෙන අපට ඒව අදාළක් නැහැ. ඇත්තෙත් නැති ඒවා. එහෙනම් turn your cards into cans. ඔබ ඔය බෑ කියලා හිතන පතන දේවල්. පුළුවන්ගේ කියලා තියෙන දේවල් වලට
මාරු කරන්න. ඒවා හිතන ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා. එහෙම මනසේම දාගත්තාම ඉතින් බැරියර් එකක් දාගෙන ඉවරයි. ඉතින් එතනින් එහාට බෑ තමයි. ඉස්සෙල්ලා ඒක මානසිකව එතනින් අයින් කරන්න. අන්න පටන් ගත්තා. වා ට්‍රැක් එකට දොර අරගත්තා. එන පළවෙනි දොර අරගන්න තියෙන්නේ මනසින්. ඊට පස්සේ අනිත් ඒවා. And turn your cards into cans and your dreams into plans. දැන් මේ වගේ ඒවා බලපල්ලා වෙන ඒවා හදන්න. දැන් අපි කියනවා සමාජයේ තියෙනවා අරගලයක් තියෙන අය සහ නැති අය අතර. We can see sort of constant struggle in society. We can see constant struggle in society between haves and haven'ts. Haves and haven'ts. ඇත්ත සහ නැති අය අතර. නිරන්තර අරගලයක් තියෙනවා. ඒ වගේ කොහේ හරි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම ග්‍රැමර් පත බාලා වචන ටිකක් දීලා පෙන්නට හිර කරලා ඒකෙන් වෙන්නේ අපි හිර වෙන්නේ. මොකවත් උන්නේ නැහැ. සම්සාය කරන හරිව වැරදි කතා කරනවා. ටික ඉගෙනගෙන ඉස්සරහට යනවා. ඉබේම තමන්ගේ මාතින් ඕව හැදුවා. ඔක්කොම මේ හදාගෙන කරගෙන පස්සේ කතා කරන්නේ එහෙම එකක් නැහැ. This is just like learn to swimming. If you want to learn swimming, you have to get into water. But without getting into water, you can never learn swimming. Mic එක mute කරගෙන ඔත් කියවන්න මාත් එක්ක ඈ. Your mind is a garden. Your thoughts are the seeds. You can grow flowers or you can grow weeds. Your mind is a garden. ඔබගේ මනස, your mind is a rich garden. ඔබගේ මනස බොහොම පොහොසත් බිමක්. Your thoughts are the seeds. නිරන්තරයෙන් ඔය ගලාගෙන යන සිතිවිලි තමයි ඇට වර්ග බීජ වෙන්නේ. සිතිවිලි වලින් ඔයාට සමහරක් ඒවා ක්‍රියාවට දාන්න පුළුවන්. ඒ කියන්නේ you can grow flowers or you can grow weeds. මල් හිටවන්න පුළුවන්. එහෙම නැත්නම් වල්ගස්, කටුගස් හිටවන්න පුළුවන්. එතකොට when you put your thoughts into actions, when you put your thoughts into practice, see whether you are going to grow flowers. Not thorns, not weeds. වග බලා ගන්න මල් ගස් හිටවන්න. අඹ ගස් හිටවන්න. පළතුරු ගස් හිටවන්න. කටු ගස්, වල් ගස් හිටවන්න නැති. right එතකොට your mind is a garden. දැන් ඒ වගේ ඔයාට කියන්න වෙන එකක් කියන්න පුළුවන්. දැන් ඕක බලලා වෙන එකක් හදන්න. ඔයා එහෙම try කරනකොට උදාහරණයක් මෙහෙම අපි හිතමු මම එක තව එකක් පෙන්නන්න. Your mind is a house. You can furnish it with chairs, settees and good things, or you can just allow it to you can just allow it to be dirty. Right? Your mind is a new house. You can furnish it. You can color wash it. You can maintain it well. Or you can just be it the way it is. You can just allow it to be dirty. Simply by allowing it to be the way it is. ඔයාගේ මනස අගයක් වගේ. හොඳට ලී පුටු තියලා ලස්සනට පේන්ට් කරලා හොඳට හැමෝටම ප්‍රයෝජනවත් වෙන තියන්න පුළුවන්. Tamanට සාහන. එහෙම නැත්නම් ඕක ඔය තියෙන විදියට තියන්නලු වෙන එකක් බලච්චාවි කියලා ඔය ජරා වෙන්න ඕන මගුලක් පිටා ඕන විදියට යනවා ඔහේ යනවා කියලා ඔහේ අරින්න පුළුවන්. අන්න ඒ වගේ අර වෙන වෙන ඒවා මේකෙන් හදන්න try කරනවා. අන්න එතකොට ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන language එක එළියට එනවා. Your life is a message to the world. ඔබගේ ජීවිතය ලෝකයට පණිවිඩයක්. Make sure it is inspiring. ඒ ආස්වාදනීය ද යන්න වග බලා ගන්න.
right? Your life, the way you talk, the way you work, the way you perform, right? The way you deal with friends and all, everything together is your life. ඔක්කොම එකතු වුණාම ඔයාගේ ලයිෆ් එකනේ ඔයා කරන කියන කතා බහ කරන වැඩ කරන ඔය හැම එකම එකතු වුණාම ලයිෆ් එක. ඒ සමස්ත එකතු වුණාම ඒකෙන් ලෝකෙට පණිවිඩයක් යනවා. Make sure it's inspiring. ඒ ආස්වාදනීය පණිවිඩයක් වෙන්න වගේ බලාගන්න. ඒ කියන්නේ ඔයාගේ කතාව හැසිරීම ඔයාගේ රාජකාරී කරන තැනේ හොඳ performance ඒව හැමෝටම ආදර්ශයක් දකින්න ආස දෙයක් අරමුණ වැදගත් අරමුණ ඉටු වෙන වැඩ තත්වයක් තියනකොට it naturally becomes inspiring. මොනවා හරි ඔය කරන්නම් වාලේ කරනව නෙමෙයි. ඔබ ඔය කරන හැම දෙයක්ම ඔයාට ඊට වැඩි හොඳට කරන්න පුළුවන්. Whatever you do, right? You can perform more better. වඩාත් හැමදාම මේක දියුණු කර කියන්නේ. By doing so, right, you can make your life inspiring. Not only to you, but also to the whole society. දැන් ඔයාලට වෙන වාක්‍යෙකින් හදන්න පුළුවන්. හරි? Make sure the kitchen is clean. Make sure the kitchen is clean. උස්සිය පිරිසිදුව තියෙනවා වගේ බලා ගන්න ඕනේ. ඔයාගේ මේසේ බලන්න see how untidy your table is. See how untidy your table is. බලන්න. උත්තර අවුල් ඔයාගේ මේසේ. Right? Please arrange it properly. Please tidy it. Right? Keep things orderly. Right? Hereafter you must see. Right? Make sure your table is very tidy. Hereafter make sure your table is tidy. Yeah? ඊට පස්සේ බලා ගන්න ඕනේ මේසේ හරියට තියාගන්න. Hereafter make sure your table is tidy. Tidy means if everything is kept in order, then it is tidy. If everything is in a mess, then it is untidy. එතකොට මේ කෝඩ්ස් ඇතුලේ දෙන රටාවෙන් ඔයා වෙන එකක් try කරනවා වෙන අදහසක් උඩ ගන්න. එතකොට language එක ඔයාගේ ඇතුලේ හැදෙනවා. ඔයා ඒ වගේම නිකන් ලියලිය හද try කරනවා කියව. දැන් අර කලින් ඉංග්‍රීසි ඉගෙන ගත්ත ක්‍රම ඔක්කොම අයින් කරනවා. වචන පාඩම් කරන්න ඩික්ටේෂන් මුකුත් එපා. ඕවා ලියලිය කර නිකන් අදහස ගොඩනගන යනකොට අකුරුත් මතක හිටිනවා. අලුත් යෙදුම් එකතු වෙනවා. But සරල දැනකට අපි ආවා. Forgive others not because they deserve forgiveness, but because you deserve peace. Right? මාත් එක කියවන්න. Forgive others not because they deserve forgiveness, but because you deserve peace. Forgive others. අනෙක් අයට සමාව දෙන්න. Maybe they did something wrong to you. Right? Maybe they did something wrong to you. වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඔයාට වැරද්දක් කරේ. But you should forgive them. ඔබ ඒගොල්ලන්ට සමාව දෙන්න. Not because they deserve forgiveness. ඔවුන්ට සමාව උරුම නිසා නෙමෙයි. But because you deserve peace. ඔබට මානසික සැනසීම උරුම විය යුතු නිසා. deserve කියන යමක් ලබන්න හිමි විය යුතු වෙනවා, උරුම වෙනවා. ලැබිය යුතු වෙනවා, deserve. Not because, but because. Conjunction. බලන්න ඕකේ වගේ වෙනේ වාදන කරනවා. දැන් අහනවා ඔයා අපේ ගෙදර I come to your place not because of you, but because of your brother. I come to your place not because of you, but because of your brother. මම අහුසෙන් දරේ මං අයියා. එයාගේ දේන මනුස්සකම. ඒව මොකක් හරි වෙන එකක් අපිට හදන්න ඕන.
right? එතකොට we should invite them. Right now you are going to have a party. I suppose I would say that you should invite them, not because that they are good, but they are close relatives. They are close neighbors. Not because that they are good, but because they are close relatives. ළඟ ඉන්න මිනිස්සු. කක්කරි වුණත් ඉතින් මොකුණක් ඉන්නවනේ. කියලා. ඒ වගේ මේ පොඩි පොඩි කෝඩ්ස් ටිකක් මම අරගෙන එනවා. ඔයා ඒව ලියාගෙන වෙන වෙන වාක්‍ය හදන්න try කරනවා. ඔයත් ඒ වගේ යෙදුම් කෝඩ්ස් ප්‍රස්තාව පිරුළු එකතු කරනවා. එකතු කර කර ඒ ප්‍රස්තාව පිරුළ වගේ වෙන වකන්ති හදනවා සමානීව. පුළු පුළුවන් විදියට. සම්පූර්ණ එක හදන්න බෑ නම් කෑලි කෑලි හදනවා. අන්න ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ලැන්ග්වේජ් එක එළියට ක්‍රියාත්මකව එනවා. right අපි භාෂාවේ ඕන ගැටලුවක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් අපි පරණ ඒ ට්‍රැඩිෂනල් ක්‍රම වලින් අයින් වෙලා අලුතෙන් අපි මේ ගැන හිතලා එන්න ඕනේ අලුත් පැත්තට. right ප්‍රශ්න මුකුත් අහන්න නැහැ කවුරුත්. හරි එතකොට ඊළඟේ right fear කියන වචනේට ඔන්න අපි නිකන් වෙන අර්ථකථනයක් දීලා තියෙනවා. right ඒක කැපිටල් අකුරු වලින්මනේ තියෙන්නේ F E A R fear. right fear has two meanings එසක් කියනෝනේ. fear has two meanings. තේරුම් දෙකක් තියෙනවා. F right F for forget, E for everything, A for and R for run. Forget everything and run. right ඔක්කොම අවුල් ටික අමතක කරලා දාලා හොඳ පැත්තට දුවන්න. fear. ඒක එතකොට බලන්න කෙටිම ක්‍රමය right F for forget, E for everything. එහෙම නැත්නම් represent. F represents forget, E represents everything, A represents and R represents run. එහෙම නැත්නම් stands for. F stands for forget, E stands for everything, A stands for and R stands for run. දැන් ඔන්න ඔයගේ කියන්න try කරනකොට language එකක් හැදෙනවා. අපිට කියන්න දෙයක්. එකපාරට ඔය පන්තියකට ගිහිල්ලා මාතෘකාව දීලා ඉස්සරහට එලා කතා කරගෙන මොන මගුලක් කතා කරන්නේ. එහෙම නේද? ඉස්සෙල්ලා අපි කතා කරන්න පොළඹවන්න ඕනේ guided activities වල. භාගයක් කරලා ඉතුරු ටික කරන්න දී. දෙයක් දීලා ඒක තුලින් හදාගන්න. දැන් පොඩි ළමයට අපි ගයක් හදන්න ගියාම ඒකට අවශ්‍ය කරන ඒ උපකරණ ටික දීලා හදන්න කියලා. නිකම්ම හදන්න ගියකොට බෑනේ මොනව හදන්න. ඒ වගේ අපි නිර්මාණශීලී වුණොත් බොහෝ දේවල් වලින් ලැන්ග්වේජ් එක ගොඩනගා ගන්න පොඩි පොඩි දේවල් අපිට දියුණු කරගන්න පුළුවන්. තව අනිත් එක තමයි F for face, E for everything, R for and R for rise. Face everything and rise. හැම දෙයකටම අදිස්ථානශීලී වුණ දීලා සුභවාදී වර්ධකීම් එක්ක ජීවිතේ නැගිටින්න. Face everything and rise. මොකද අපිට පැනලා යන්න බෑ. You can't run away problems. Running away from problems means right you go farther from solutions. පිළිතුරෙන් ගොඩක් එහාට යනවා කියන එකයි ප්‍රශ්نين පැනලා යනවා කියන්නේ. දැන් ගවලන්න මේ කියවන තව වැකියක් ගත්තොත් it is අතරම ලෝකේ කාන්තාවක් වෙන එක කාන්තාවක් හැටියට ජීවත් වෙන එක තමයි ලෝකේ හරිම අභියෝගාත්මක අමාරුම දේ.
It is hard to be a woman. කාන්තාවක් වෙන එක අතිශය දුෂ්කරයි. You must think like a man. මිනිහෙක් වගේ හිතන්න වෙනවා. Act like a lady. ආර්යාවක් වගේ කටයුතු කරන්න වෙනවා. ගෑණික් වුණාම පේනවනේ අර ගෑණි කතා කරන හැටි අර කැම එක කියලා එක එක කියන්න ගොඩක් අය. බොහෝ විට හැම වෙලාවෙම act like a lady. ආර්යාවක් වගේ කටයුතු කරන්න. Look like a young girl. වයසට ගියත් කෙල්ලෙක් වගේ ලස්සනට පිරිසිදුව ඉන්න වෙනවා. And work like a horse. කෙලවරක් නැහැ වැඩ තොගයක් තියනවා අස්වෙක් වගේ වැඩ කරන්න වෙනවා. වැඩට ගිහිල්ලා ඇවිල්ලා ඇඳට යනකනුත් වැඩ. පඩි ගෙවුවොත් පිරිමියෙක්ගේ පඩි දෙකක් වගේ ගෙවන්න වෙනවා. ඇත්තටම කැල්කියුලේට් කරොත් ශ්‍රමයට කරන වැඩවල වගකීමට ගෙවන්න. දැන් ඕක දිහා බලලා අපිට පුළුවන් වෙනවක් හදන්න. It is hard to be a teacher. It is hard to be a good teacher. Right? You can be a teacher, but it is hard to be a good teacher. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. හොඳ ගුරුවරයෙක් වෙන්න අමාරුයි. Right? You can be a doctor, but it is very difficult. It is hard to be a good doctor. Right? Sometimes, if you are talented and if your brain is skillful and all, you can be an engineer. But it is really hard to be a good engineer. දැන් අපි දොස්තරලා 1000ක් ගත්තොත් උතන ඇත්තටම දොස්තරලා පහක් නේ. ඉංජිනේරුවෝ 1000ක් ගත්තොත් ඇත්තටම ඉංජිනේරුවෝ 10ක් නේ. අද අපි මේ ලයිට් බිල් එක වැඩි හරියක් ගෙවන්නේ ඔය ඉංජිනේරු මාෆියාවට කියලානේ අපි දැන්. දැන් බෙහෙත් අපිට ඕනේ නැහැ. බෙහෙත් වර්ග 6000ක් 7000ක් ගෙන්නනවා. ඇත්තටම ඕනේ 4000ක්. ඒවා අපි අනුමත කරලා නෙවෙයි. ඒ වගේ හැම ශේෂ්ත්‍රයකම ඉස්සර අපි හිතුවා උගත්තු වැදගත් මිනිස්සු හොඳයි කියලා එහෙම එකක් නැහැ. වැඩි හානියක් වෙන්නේ උගත් මිනිස්සු. It is hard to be a woman. අතර මේ කාන්තාව තමයි සමාජ වැදගත්ම සාධකය. මොකද අම්බෙක්කාර් කියන්නේ අතර මහත්මා ගාන්ධි නෙමෙයි ඉන්දියාවේ වැදගත්ම කෙනා මේ අම්බෙක්කාර් ව්‍යවස්ථාව ඇදුවා. ඉන්දියාව කැලි වලට කැලිලා යන වෙලාව ඒක එකතු කරලා කොහොම ප්‍රශ්න රට බෙදෙන්නේ නැති වෙන්න හොඳ තැනකට දියුණු කරානේ අම්බෙක්කාර්. එයා කියනවා පිරිමියෙක් ඉගෙන ගත්තොත් right, if a man learns, his family flourishes. පිරිමියෙක් ඉගෙන ගත්තොත් මේ පවුලක් සස්ත්‍රික වෙනවා. If a woman gets some sort of good education, nation awakens. කාන්තාවක් අධ්‍යාපනයක් ලැබුවොත් ජාතියක් අවදි වෙනවා. පිරිමියෙක් ඉගෙන ගත්තොත් පවුලක් සස්ත්‍රික වෙනවා. ගැහණියෙක් ඉගෙන ගත්තොත් රටක් නැගිටිනවා. ඇයි අතරම අපි මොනවා වුණත් මේ සියල්ල තීරණය කරන්නේ ගෙදර මල් පෝච්චියේ තියෙන තැන ඉඳලා ළමයාගේ අධ්‍යාපනය, ගෙදර අයගේ සෞඛ්‍යය, ආහාර තෝරීම ඇතුලේ යෝගී ආර්ථිකය මේ හැම දෙයක්ම කළමනාකරණය තීන්දුව තීරක ගන්නේ කාන්තාව. එයා හොඳ අධ්‍යාපනයක් හිතන්න පුළුවන් සියුම් චින්තනයක් තියෙන කෙනෙක් නම් එතකොට පවුලේ අය නිරෝගී වෙන විදිහේ ආහාර සංස්කෘතියක් ගෙදර ඇති වෙනවා. ඔක්කොම පුච්චලා තම්බලා එළුණු කන්නේ නැහැ. එතකොට හොඳ අධ්‍යාපන පසුබිමක් ගෙදර ගිහිට යනකොටම පේන්නේ පොත් රාක්කයක්, ලයිබ්‍රරියක්, මිනි ලයිබ්‍රරියක් පිළිවෙලකට කරන එකක්, පිරිසිදු වත්තේ ඉඩකඩ තියෙන විදිහට ගහක් කොලක් පිටවීමක්. ඔය දේවල් දකින්න. එතකොට අධ්‍යාපනයේ සෞඛ්‍ය ආර්ථිකය මේ ඔක්කොම තීන්දුව කරන්නේ. ඒතර එයාගේ මනස දියුණු වුණා නම් එයා දියුණු තීන්දුව ගන්න. ඒක එතන ඇති වෙනවා රටක් හොඳ පැත්තට වෙනස් කරන්න පුළුවන් පෞරුෂ ගොඩ නැගෙනවා. ඒ කුඩාම ඒකකයේ පෞරුෂය. ඒකයි ඒක අදහස්. එනිසා අතරම දරුවෝ හිටියත් වයසට ගියත් නිතරම ඉගෙන ගත යුතුයි වැඩිපුරම කාන්තාව. සමාජයේ වැදගත්ම ගෞරවනීය කොටස කාන්තාව. ඔය කාන්තාව පල්ලෙහාට දාන්නේ බමුණු සමාජය.
බුදුහාමුදුරුවෝ කියන්නේ කාන්තාව දැන් කියන්නේ අරහත්ත්වයේ වගේ දියුණු තැන් වලට එනකොට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒක මහා පුරුෂ ඔක්කොම අවබෝධය තමයි. ඒ වගේ මේ ප්‍රාථමික අදහස් තමයි ඔය ලිංගික ප්‍රාථමික කටයුතු වලදී තමයි ඔය වෙනස්කම් අපි දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් බුද්ධිය අවදීකරණ ක්‍රියාවලිය තුළ ඒ කොහොම ભેදයක් අදාළ නැහැ. දෙපැත්තටම සමානව පිරිමි ඉක්මවා යන මට්ටමට කාන්තාවකට උනත් දියුණු දැනකට මනස අවදි කරන්න පුළුවන්. හැබැයි සරල කටයුතු වල පවුල ගොඩනැගීම පොඩි පොඩි දේවල් ඇතුලේ කැප්සූල් වෙන එකකින් කැඩෙනවා. පළල් චින්තනයක් වෙතට යොමු වෙන්න මනස අවදි කරගන්න ඕනේ. Failure is simply an opportunity to begin again, this time more intelligent. ඒතර fail කියන්නේ අසාර්ථක වෙනවා. verb එක. failure noun එක. අසාර්ථක වීම is simply an opportunity. සරලවම කියනවා නම් අසාර්ථක වීම හොඳ දෙයක් කළා අසාර්ථක වෙනවා කියන්නේ ඒක අවස්ථාවක්. මොකටද? to begin again. පෙරලා ආරම්භ කරන්න. හැබැයි this time more intelligent. මේ පාර වඩා බුද්ධිමත්. Failure is simply an opportunity to begin again. This time more intelligent. හැබැයි මේ පාර වඩා බුද්ධිමත්. right එතකොට learning is also an opportunity, right, for you to expand your thinking. Learning is also an opportunity. ඉගෙන ගන්න එකත් අවස්ථාවක්. right, for you to expand your thinking so that you can learn to think out of the box. රාමුවේ පිට හිතන්න මනස පළල් කරගන්න ක්‍රියාවලිය. මේ කෝර්ස් දිහා බල බල ඔයා වෙන වෙන අදහස් ගොඩනගනවා. එතකොට හැදෙන්නේ ඉංග්‍රීසි භාෂාව. Life is a book. ජීවිතය කියන්නේ පොතක්. Yes. දැන් මේ මගේ දැනුම හැටියට මගේ බබාලා දෙන්නාට මම කතා කරන්න බැරි දෙයක් කියන්නේ මගේ වැරදි හදිස්සියවත් වැරදි දෙයක් කියවුණත් ඒක මට බලපානවාද නැත්නම් කමක් නැද්ද මගේ දැනුම හැටියට කතා කරා. ඇත්තටම එහෙම උගහානියක් වෙන්නේ නැහැ. තමන්ගේ ඉන්ටෙන්ෂන් ඒ කියන්නේ you don't have any intention of doing any harm to your children. ඔයගේ දරුවන්ට හානියක් කරන්න වට අදහසක් නැහැ. නමුත් ඔයගේ මොනවා හරි ඉෂුස් තියෙනවා මට පර්සනලි පොඩක් කතා කරන්න ලෙසන් එක ටිකක් බාහිර වෙන හන්දා. මේ අපි වෙන වැඩසටහන් කරනවා අපිට මේ වැඩසටහන් තුල ඔයගලන්ට ඔය වගේ දේවල් සාකච්ඡා වෙන වැඩසටහන් කරනවා අපි. ඒතකොට ඒව ඇතුලේ ඔය වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන් වැඩිපුර අපි මෙතන ඉංග්‍රීසි වලට යමු එළියට වැඩි පයින් නැතුව. Life is like a book. ඇත්තටම ජීවිතේ පොතක් වගේ. Some chapters are sad. සමහර පරිච්ඡේද ඉතාම දුක්බරයි. Some are happy. සමහර ඒවා හරිම සතුටුයි. Some are exciting. සමහර ඒවා බියජනකයි. But if you never turn the page, නමුත් ඔබ විවිධ අලුත් අත්දැකීම් ලැබමින් ඔබගේ ජීවිතේ පිටු කරලන්නේ නැත්නම්, ඒ කියන්නේ නව අත්දැකීම් වෙත ඔබ යොමු වෙන්නේ නැත්නම්, you will never know what the next chapter holds. ඔබ කවදාකවත් දැනගන්නේ නැහැ ඔබගේ ජීවිතේ අලුත් පැති මොනවද කියලා. ඒ කියන්නේ the whole universe is a book. විශ්වයම පොතක්. It is open before anyone. ඕන කෙනෙක් ඉස්සරහා එක විවුර්තයි. What you should do is to turn it over. ඔයාට කරන්න තියෙන්නේ මේ පොතේ පිටු කරලා නේ. So that you can see what the next page consists. ඊළඟ පිටුවේ අන්තර්ගතය මොකක්ද කියලා දැනගන්න නම් අපි පිටු කරලා යන්න. ඒ වගේ අපි අලුත් දේවල් ඉගෙන ගන්න පටන් අරන් නැවුම් වූ අත්දැකීම් ලබනකොට තමයි අපේ ජීවිතයට පන්නරයක් ඉන්න අපේම ජීවිතයේ තියෙන අපි හැඟවිච්ච අලුත් විභවයන් මතුවේ. ඒතොරේ ජීවිතයේ ඇත්තටම ජීවත් වෙන බව දැනෙන්නේ යහපත් දේවල් කරමින් අපි ගන්න උත්සාහය තුල. ඒවා කඩා වැටුණොත් ඒ තුල ලැබෙන පරිණතිය අත්දැකීම තුලින් තවත් දෙයක් හොඳින් කරන්න අපිට ඒක පිටිවාලක් වෙනවා. යහපත් දේවල් කරලා සාර්ථක වෙන්න ඕනේ නැහැ. මොකද හොඳයි නුණක් හානියක් නැහැ. මොකද ඒ තුලින් ඇති කරන ජීවන පරිණතිය, ජීවිත පරිණතිය බොහෝ දේවල් නිවැරදිව කරගන්න උදව් වෙනවා. දැන් මේ වගේ වට වෙන්නේ දැන් ලයික් කියන එක දැන් ලයික් කියන එක අපිට වගේ මේ ලයික් කියන්නේ කැමති කියලානේ කියන්නේ. ඒක එහෙම වචන පාඩම් කරුත් ඔන්න ඔය අවුල හැදෙනවා. You like monkeys. ඔයා වඳුරන්ට කැමතියි. Because you are like a monkey. මොකද ඔයා වඳුරෙක් වගේ. දැන් ඔය වාක්‍ය දිහා බලන්න. You like monkeys. ඒක like කියන්නේ කැමති. You like, you don't like verb එක. You are like a monkey. ඔයා වඳුරෙක් වගේ. අන්න විපාකයක්.
එතකොට දැන් you like mango so අඹ වලට answer you are also just like a mango ඔයත් අඹ ගෙඩියක් ඒ වගේ මේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ටිකක් නිදහස් වෙන්න ඕන. අර මේක ක්‍රියාපදේ මේකමයි මේක නවුන් එකයි එහෙමයි කියලා එහෙම ඉර වෙන්න එපා. right තව කෝට් එකකට අපි යමු. life shrinks or expands in proportion to one's courage. life shrinks ජීවිතය හැකිලෙනවා එහෙම නැත්නම් expands පළල් වෙනවා in proportion to one's courage. ප්‍රමාණය in proportion to ප්‍රමාණයට one's courage. යමෙක්ගේ ධෛර්යයේ උනන්දුවේ ප්‍රමාණයට තමයි ජීවිතය හැකිලෙන්නේ හෝ පිම්බෙන්නේ. එතකොට life shrinks හැකිලෙනවා. or expands opposite එක පළල් වෙනවා. in proportion to ප්‍රමාණයට අනුව one's courage යමෙක්ගේ ධෛර්යයේ ප්‍රමාණයට අනුව. right එතකොට ඔයාට ඕක කියන්න පුළුවන් your life goes up or down in proportion to your willingness to learn. Your life goes up. ඔයාගේ ජීවිතයේ උඩට යනවා. or down නැත්නම් පල්ලෙහාට යනවා. in proportion to your willingness. ඔයාගේ කැමැත්තේ ප්‍රමාණයට අනුව. මොකද කැමැත්ත? to continue learning. ඉගෙනුම අකණ්ඩව කරගෙන යන්න තියෙන කැමැත්තේ ප්‍රමාණයට අනුව ඔයාගේ ජීවිතයේ උඩ හෝ පහළට යන මට්ටම තීරණය වෙනවා. දැන් ඒ වගේ අපිට වෙන ඒවා හදා in proportion to your knowledge. ඔයාගේ දැනුමේ ප්‍රමාණයට අනුව. අරකම හදන්න බැරි නම් කැලලක් හදන්න පටන් ගන්න. in proportion to your knowledge. ඔබගේ දැනුමේ ප්‍රමාණයට. right? Normally, you know that wherever you go, you work and you perform things in proportion to your knowledge and experience. ඔබගේ දැනුමේ හෝ අත්දැකීමේ ප්‍රමාණයට තමයි ඔබ කොහේ ගියත් කටයුතු කරන්නේ. right? in proportion to your understanding. ඔබගේ අවබෝධයේ ප්‍රමාණය. in proportion to your understanding. ඔබගේ අවබෝධයේ ප්‍රමාණය. දැන් මම පොඩි අයට සහභාගී වෙන්න එපා කියලා කියන්නේ මේවා පොඩි අයට මං කියන එක තේරෙන්නේ නැහැ නේ. අපි මේ වෙන අයටනේ කතා කරන්නේ. සමහර අම්මලාට උනේ මේකට ළමයි දාගන්න. ඒ පොඩි අය දැම්මට ඒක පොඩි අයට එකක් නෙමෙයි මේ කරන්නේ. කියන්නේ වැඩි හිටියන්ට අදහසක් දෙන්න. පොඩි අයට මට උගන්වන්න තේරෙන්නේ නැහැ. ඒක නමුත් පොඩි අයට උගන්වන අම්මලට හෝ ගුරුවරුන්ට මට කියලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ළමයින්ට උගන්වන්න කියලා. ඒ පොඩි අයට උගන්වන නර්සරි ටීචර් කෙනෙක්ට හෝ ප්‍රයිමරි ටීචර් කෙනෙක්ට අපි ටීචර් ට්‍රේනින් කරන ගුරුවරයෙක් ටීචර් එඩියුකේටර් කෙනෙක් හැටියට මට දෙමව්පියන්ටත් කියලා දෙන්න පුළුවන් ගුරුවරුන්ටත් කියලා දෙන්න. නමුත් මේ පොඩි ළමයින්ට මට උගන්වන එක ප්‍රැක්ටිකලි කරන්න බෑ. සමහර අය තරහ වෙනවා ළමයින්ට එන්න එපා කිව්වා. දැන් අපි මේ සැරට හදපු සම්බෝලයක් ගොඩක් හොඳට කොච්චි දාලා නියමයට හදලා තියෙනවා. ගෙදර අර ගිරිබොන පොඩි එකා කටේ දාන්නේ නේක ගිහින්. ඒක සම්බෝලේ රසයි නියමයි බයිට් එක වගේ කියන්නේ. දැන් ඒ වගේ. right එතකොට දැන් මම කියන්නේ මේ පොඩි කෝට්ස් වලින් මම මීට යන්නේ මේ හැමෝටම අයිඩියා එකක් මේක හරියට වැටෙනකම්. එක එක අලුත් ක්‍රම වලට අපි යනවා ගොඩක් වා හිතන්නේ නැති පැති වලින් ඔයාලට මේක දියුණු කරගන්න අවශ්‍ය මේ මගේ පෙන්වීම ලැබෙනවා. You can't use up creativity. The more you use, the more you have. නිර්මාණශීලීත්වය කියන එක ඔයාලට පාවිච්චි කරලා මේ ඉවර කරලා දාන්න බෑ. You can't use up. පාවිච්චි කරලා දානවා ඉවර වෙන්න. එහෙම කරන්න බෑ. You can't use up creativity. The more you use, the more you have. Right? Just like a well, right? With lot of fountains hidden. සංගවෙච්ච උල්පක් තියෙන ලොකු ලිඳක් වගේ creativity කියන්නේ. More you draw water, more it gets water. More you draw water. වැඩිපුර වතුර අදින්න ලිඳ
more it gets water. ඒකට වැඩිපුර වතුර එනවා. අදින්නේ. ඒ වගේ දැන් මිනිස්සු සත්තු නම් කාලා බීලා පැටව ගාලා විවේකරන් යන එකම ඉපදිලා එකම ලයින් එකයි. මිනිස්සු ඉපදිච්ච ලයින් එකට අමතරව උඩ ලයින් එක මෙතනයි යතනයි කියලා තනක් පෙන්වන්න බෑ. ගොඩාක් උඩට ඒක ගෙනියන්න පුළුවන්. හැබැයි සාම්ප්‍රදායික ඔහි කාලා බීලා තමන් ඔය දෙයක් කරගෙන ඉන්න ඔය කම්ෆෝට් සෝන් එකෙන් එළියට පයින්න ඕන. සනීපෙට යන්තම් ඔය තල්ලු වෙවි තොඳුල් වෙවි යන ලෙවල් එකක් හදාගෙන ඉන්නවනේ. අන්න එකෙන් අයින් වෙන්න ඕනේ හැබැයි. If you want to make your dreams come true, the first thing you have to do is to wake up. If you want to make your dreams come true, ඔබගේ සිහින සැබෑ වීමට අවශ්‍ය නම් කියන්නේ ඔයාගේ හොඳ යහපත් බලාපොරොත්තු මේ ප්‍රායෝගික තලයට ගේන්න අවශ්‍ය නම් the first thing that you have to do is to wake up. මුලින්ම කරන්න ඕනේ ඇහැරෙන එක. Right? No problem, you can dream. No issue, you can dream. Right? But if you want to put your dreams into reality, the first thing that you should do is to wake up. සිහින දකින්න ලොකු බලාපොරොත්තු ඇති කරගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබට ඒවා ප්‍රායෝගික තලයකට ගේන්න අවශ්‍ය නම් ඇහැරෙන්න සිද්ධ වෙනවා. ඇහැරුණොත් තමයි ඔබට ඔය සිහින ඇත්ත කරගන්න පුළුවන් කන්නේ. දැන් මේ වාක්‍ය දිහා බලලා වෙන වාක්‍ය හදන්න. If you want to improve your English, if you want to improve your English, what you should do? You have to sacrifice some of your time. ඔයාට ඔයාගේ කාලයෙන් ටිකක් කැප කරන්න වෙනවා. If you want to improve your English, you have to continue this course. ඉංග්‍රීසි දියුණු කරගන්න ඕන නම් අලුත් විදියකට මේ කෝස් එක කන්ටිනියු කරන්න ඕන. Right? If you want to improve, if you want to go there, right, you have to get a taxi. You have to take a taxi. You can't walk there from here. It is too far. You can't walk from here. If you want to go there, you should take a taxi. You have to take a taxi. ඒ වගේ මේක දිහා බලබල පුළුවන් තරම් වාක්‍ය හදන්න. If you are hungry, have something to eat. If you are thirsty, have something to drink. If you are tired, have a rest. If you want to talk to me, you can contact me. Right? When I'm not doing the class, most probably in the daytime, you can contact me. After this class, it is too late. ඉංග්‍රී ඔන්න වගේ මේ දෙන පොඩි එක ලියාගත්තා ඔයා හදනවා. අදහද ඒවේ හරි වැරදි මුකුත් බලන්න එපා. ඔයා නිකන් හදාද යන්න. ඌව ඉබේම කරෙක්ට් වෙනවා ඉස්සරහට යනකොට මේ රටා පැටර්න් ග්‍රැමර් හරියට ඔළුවට නිරවුල් වෙනකොට ගැට ලියනකොට ඔයා විසින්ම කරෙක්ට් කරගන්න. කියන්නේ actually correcting should not be done by the teacher. We have to guide you. Right? We can facilitate. It is you who should be corrected yourself. Right? අපිට පොඩි පහසුකම් සැපීමක්, we can provide some sort of linguistic management, linguistic facilitation, but you have to tread the path. ඔයාටයි ගමන යන්න තියෙන්නේ. We can just facilitate. අපිට පොඩි පහසුකම් සැපීමක් මේ වගේ පොඩි උදව්වක් කරන්න. Right? එතකොට ඒ කියන්නේ you can take the horse to the bank of the river, but you can't make it drink.
You can take the horse to the bank of the river. Water අස්වැව ගම් ඉවුරට ගෙනියන්න පුළුවන්. You can take the horse. Right? Water අස්වැව ගෙනියන්න පුළුවන්. To the bank. BANK bank and ඉවුර. සල්ලිදාන බැංකුවත් bank තමයි ඉවුරටත් bank කියලා කියන්නේ ගංගා. You can take the horse to the bank of the river. But you can't make it drink. It has to drink water itself. ඒකම වතුර ටික බොන්න. Likewise, we can provide you very comprehensive set of guidelines. But you do have to tread the path. You do have to walk on your own. Right? Because your dream doesn't have any expiration date. ඔයාගේ සිහින වලට බලාපොරොත්තු වලට කල්ලිකුත් වීමේ දිනයක් නැහැ. Take a deep breath. ගැඹුරු හුස්මක් ගන්න and try again. ආයෙ උත්සාහ කරන්න වෙනස් විදිහකට හැදෙන්න. You have to apply another strategy. වෙන ක්‍රමයකට. Your dream doesn't have an expiration. ඔයාගේ සිහින වලට එහෙම expire වෙන්නේ නැහැ ඒක. Expire කියන්නේ verb එක, expiration noun එක. කල්පුත් වීමේ දිනය. ඒ කියන්නේ ඔබගේ ඔය කිසිම යහපත් බලාපොරොත්තුවක් පොඩි කාලේ තිබිච්ච එකක් හරි ඒක දැන් ඒක කල්පනා නැහැ. තරුණ කාලිකක දැන් පටන් ගන්නවා. You know why? Life is learning. Learning is life. ජීවිතය කියන්නේ ඉගෙන ගන්න එක, ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතය. If you stop learning, you stop living. ඔබ ඉගෙන ගන්න එක නතර කරොත්, right? You stop living. ඒ නතර කරන්නේ ජීවිතය. When you are stressed, you eat ice cream, chocolates and sweets. ඔයාට stress එක වැඩි නම් ඔයා හොඳට මේ chocolate, ice cream අනම්මනම් කන්න. Dessert කන්න. Hey, you know why? Because stressed spell backwards is dessert. Or stress කියන එක පිටිපස්සේ ඉඳන් ලියන්න ඉස්සලා D අකුර ලියන්න ඊට පස්සේ E අකුර ලියන්න ඊළඟට S අකුර දෙක ඊළඟට E අකුර R T S කියලා ළඟ ඉඳන් ලියන්න එතකොට ඔයාලට හම්බ වෙන්නේ dessert. හරි ඒකනේ මට කියන්න ඕනේ. Now you are stressed. දැන් ඔයා මානසික stress එකක නම් ඉන්නේ. You have to be relaxed. You just look at the sky. Have a lot of water and just keep on looking at the sky. Or just looking at some trees. උඩට වතුර ටිකක් දීලා අහස දිහා ගස් දිහා බලන්න. ඒකත් නේ මට කියන්න ඕනේ. දැන් බලන්න you are stressed වාක්‍යයක් හදුවානේ. ඔය ඌව ක්‍රියාපද නෙමෙයි ED තිබ්බට ඌව නාම විශේෂණ. You are stressed කියලා ඔබගේ මනසේ ස්වභාවය පැහැදිලි කරලා දෙනවා ඔබේ මනසේ තත්ත්වය. Depressed. It's upset ගහනවා කියන්නේ. දැන් අපි කියන්නේ you want to go somewhere. Right? It is very necessary for you to go there. ඔයා ඒ අනේක අතිශය අත්‍යවශ්‍යයි. Something really essential. Right? But it started raining cats and dogs. එන්න නාක අපන වැස්සක් පටන් ගත්තා. Right? It started a heavy rain. අද වැස්සක් පටන් ගත්තා. You can't even think of going. Right? You can't even think of going out right now. Even with an umbrella. Who even in a three-wheeler. Three-wheeler එකක් දෙයක් දාගෙනවත් හිතන්නවත් බෑ වැස්සේ හැටි. අනිවාර්යෙන් යන්න ඕනේ තරම්. දැන් ඔයාගේ මනස නිකන් තෙරපිලා කම්මලා වගේ. You are depressed. Because you have to be there. Now you are fully depressed. But you know, it is really silly. It is silly. It is foolish to be depressed due to weather. Right? It is silly. It is very stupid to be depressed due to weather. කාලගුණය නිසා අප්සෙට් ගන්න එක මනස අවුල් කරගන්න එක මෝඩ වැඩක්. අපි මොනවා කරන්නේ? No one can stop that. It is beyond your control.
මොකාටවත් ඒක නතර කරන්න බෑ. ඒක අපේ පාලනයෙන් එහා තියෙන දෙයක්. මෝඩයි එන ඒකටත් අද මලපන්නගෙන ඉන්නේ. And sometimes you join the class but you find it very difficult to follow. Why it is a cat, a bat is in the sky. ඒ වගේ cat bat වගේ එකක් වෙන්නේ නැති කියලා හිතුවත් දන්නේ නැහැ. මුකුත්ම බැරි කෙනෙක් නමුත් බැලුවා මේකත් මල මොලක්වත් තේරෙන්නේ නැහැ කියලා. You are disappointed. Right? It is not up to the level or up to the standard that you expected. Now you are disappointed. You go to see a match, but neither team played well. Right? You went to see a volleyball match. Volleyball match neither team played well. Now you are disappointed. Right? Frustrated. සමහර දේවල් සිද්ධ වුණාම you be frustrated. You get frustrated. I'm really frustrated about his behavior. I'm really frustrated about his poor behavior. Okay, interested. You know that music is an interesting subject. Music is an interesting subject. I think we all are interested in music. I think you all are interested in music because it is really an interesting subject. Therefore, we all are, maybe you all are interested. Embarrassed. Embarrassed. When he blamed me in front of all of my friends, I was embarrassed. When he shouted at me, in front of all my friends and all, I was really embarrassed. You are stressed, right? I am depressed. He is really frustrated. Are you disappointed? We are not interested in this project, right? Sometimes we get embarrassed. Likewise, you have to continue, you have to go on making simple type of sentences, not long and juicy ones. You a man, a fish, and you feed him for a day. Teach a man to fish and you feed him for life. Lifetime. Can give a fishing rod instead of a fish. Give a fishing rod. Bili pittak then instead of a fish. Fish it doesn't have a plural form. A fish, many fishes. A fish, many fish. Right? There are many fish in the aquarium. There are many fish in the aquarium, fish tank. Right? Even fish got a verb use. You know that some people are actually good at fishing in troubled water. Some people are really good at fishing in troubled water. Fish in troubled water. Fish can right? Some people go fishing as a hobby. Some people go fishing as a hobby. You know the answer. Fishing net Maludala. Fishing rod Billy Pit. Go fishing Malubanya. Right? You can't fish here. Fishing here is prohibited. ඒ වගේ අපිට
කියන්නේ ෆිෂ් කියන එක noun එකක් verb එකක් නිදහසේ පාවිච්චි කරන්න. ඒක අපි හැබැයි ඒ ඔය ව්‍යාකරණ වලින් පනින්නේ ඒ sannivedana අරමුණු ඉටු වෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ඒ පැනින්න සාර්ථක නැහැ. right එතකොට දැන් අපි මේකේ ඇතුලේ ඒ වගේ අපි උත්සාහ කරන්නේ ගොඩක් දියුණු වැඩසටහනකට යන්න. හරි එතකොට මේ අපිට ඕගොල්ලන් අපිට පුළුවන් තරම් උදව් කරන්න ඕනේ අර මයික් එක කරන්න නැතුව එහෙම යන්න. ඊට පස්සේ මේ